අපි MCQ 25 පේපරේ 20 වෙනි ප්‍රශ්න දක්වා සාකච්ඡා කරා. අද බලමු 21 වෙනි ප්‍රශ්නය. ඊට රූපේ පෙන්නත්තේ අංශු ත්වරකයකි. ඒ අංශු ත්වරණය වෙන පරිදි නියත සංඛ්‍යාතෙන් යුත් ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතාවයක් ලබා දෙයි. අංශු නියමාකාර ත්වරණය වීමට ඒවා ලෝහ බට තුල පවතින කාලයන් නියතව තබාගත යුතු නම් මේ සඳහා C1 C2 C3 C4 හි දිගවල් අතර අනුපාතයට තිබිය යුතු අගයක් තමයි අහන්නේ. හරි. අබලමු. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන නිපදවන ස්ථානය. මේ තියෙන පළවෙනි බටය. මේ තියෙන දෙවෙනි බටය. ඊළඟට තුන්වෙනි බටේ විදිහට දිගට තියෙනවා. මම කොටස් ටිකක් ගන්නවා. මෙතන නම් ඉලෙක්ට්‍රෝනයක් නිපදවන්නේ මෙයාට දැන් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරන්න එපා ත්වරණය කරන්න. එහෙනම් මේ බට දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරන්න විභවාන්තරයක් ඇති කර ගන්න ඕන. එහෙනම් මේ විදිහට අපිට පුළුවන් විභවාන්තරයක් ඇති කරගන්න. මේ විදිහට මේ බටවලට විභවාන්තරයක් සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රත්‍යාවර්තක සංඥාවක් තමයි ලබා දෙන්නේ. يعني මේක මේ වගේ හැඩේ වෝල්ටේජතා සංඥාවක්. ප්‍රත්‍යාවර්තක නියත සංඛ්‍යාතෙන් යුත් වෝල්ටේජතා සංඥාවක්. අපි තුමු මේ ලබා දෙන විභවාන්තරය V කියලා. එක් වෙලාවකදී ද්‍රව්‍යතාවය මේ පැත්තට V අනෙක් වෙලාවකදී ද්‍රව්‍යතාවය විරුද්ධ වෙනවා. එතනදිත් විශාලත්වය V කියලා අපි ගමු. හරියට. අපි මේ තුමු පළවෙනි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනේ මෙහාට ත්වරණය කරන්න නම් ඉලෙක්ට්‍රෝනේ මත බලය ඇති වෙන්න ඕන මේ පැත්තට. විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව කියලා කියන්නේ ධනාරෝපණය මත බලයේ දිශාවනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනේ මත බලය කියන්නේ ඍණාරෝපණය මත බලය ඇති වෙන්න නම් විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන ඕන ප්‍රතිවිරුද්ධ පැත්තට. මේ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන නම් මෙයාට වැඩි විභවයක් තියෙන ඕන මෙයාට සාපේක්ෂව. එහෙනම් මේ අග්‍රය ධන වෙලා තියෙන ඕන මේ අග්‍රය ඍණ වෙලා තියෙන්න ඕන. දැන් මේ ඉලෙක්ට්‍රෝනේ මෙතනට ඇතුල් වෙනකොට වේගය අපි හිතමු u කියලා. විද්‍යුත් ක්ෂේත්‍රය පවතින්නේ මේ අවකාශයේ විතරයි. ලෝහය තුල විද්‍යුත් ක්ෂේත්‍රය පවතින්නේ නැහැ. මේ විභවාන්තරයේ තියෙන කොටස් අතර. එන මේ තියෙන කොටසේ හිස් අවකාශයයි මේ තියෙන කොටසයි අතර තියෙන හිස් අවකාශය තමයි විද්‍යුත් ක්ෂේත්‍රය පවතින්නේ. එහෙනම් මේ සන්නයක තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින්නේ නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයක් නැති ප්‍රදේශයක ඉලෙක්ට්‍රෝනයට බලයක් නැති ඉඳ ඒකාකාර වේගයෙන් චලිත වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඉවත් වෙන්නේ q එකකින්. නැවතත් ඉලෙක්ට්‍රෝනය මෙහාට ත්වරණය කරන්න නම් විද්‍යුත් ක්ෂේත්‍රය ඇති කරන්න ඕන මේ පැත්තට. දැන් තේරෙන්න ඕන මෙයාට අඩු විභවයක් ලැබිලා තියෙන්න ඕන මෙයාට වැඩි විභවයක් ලැබිලා තියෙන්න ඕන. මෙයාට වැඩි විභවයක් ලැබෙනවා කියන්නේ මේ අග්‍රය දැන් ධන වෙන්න ඕන. මෙයාට අඩු විභවයක් ලැබෙන්න නම් මේ අග්‍රය දැන් ඍණ වෙන්න ඕන. එහෙනම් ඍණාර්ධයට පත් වෙලා තියෙන්න ඕන. එහෙනම් නැවතත් මෙයා විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණය වුණාට පස්සේ වේගය වැඩි කරගන්නවා. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන මේ හිස් අවකාශයේ කොටස විතරයි. එහෙනම් මේ ලෝහ බටේ තුලට ඇතුළු නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්නේ. එහෙනම් මෙතන ඉවත් වෙන්නේ v වේගය. නැවතත් මෙයාට ත්වරණය වෙන නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් විලා තියෙන්න ඕන මේ පැත්තට. ඒ කියන්නේ මෙයාට වැඩි විභවයක් එන්න ඕන මෙයාට අඩු විභවයක් එන්න ඕන. මෙයාගේ ධන ඍණාග්‍ර නැවත මාරු වෙනවා. මෙතනට එන්න ඕන ඍණාග්‍රය. මෙයාට ලැබෙන්න ඕන ධන වෝල්ටේජතාවය. ඒ කියන්නේ මේ අග්‍රයට සාපේක්ෂව මෙයාගේ වෝල්ටේජතාවය වැඩි වෙලා තියෙන්න ඕන. එහෙනම් තේරෙන්න ඕන මෙතනදී වෝල්ටේජතාවයේ ද්‍රව්‍යතා මාරු වෙන්න අවශ්‍යයි. හරි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය තුල චලිත වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට යනකම් කාලෙදී විද්‍යුත් ක්ෂේත්‍රය නොමැතිව චලිත වෙන්නේ මේ කාලෙදී. එහෙනම් මේ කාලය තුලදී විද්‍යුත් ක්ෂේත්‍රය මාරු වීම සිද්ධ වෙන්න අවශ්‍යයි. එහෙනම් මේ සඳහා මේ බටයක් තුල ඉලෙක්ට්‍රෝනේ පවතින කාලය නියතව පවතින අවශ්‍යයි කියලා අපිට කියලා තියෙනවා. එහෙනම් අපිට දැන් දිග ප්‍රමාණ පිළිබඳ අදහසක් ගන්න වෙන්නේ මේ බටයක් තුල ඉලෙක්ට්‍රෝනේ චලිත වෙන්න ඕන කාලය නියත කරගන්න පරිදි. හරි. අපි ඒකට සම්බන්ධයක් ගන්න බලමු. මේකෙදී අපි දන්නවා මේ තියෙන පළවෙනි බටය C1 මේක C2 මේ තියෙන්නේ C3 කොටසයි පෙන්නලා තියෙන්නේ. මේ බටයට ඇතුළු වෙද්දී එක සැරේ විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණය වෙන්නේ. දෙවෙනි බටයට ඇතුළු වෙද්දී දෙසරයක් විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණයලා. මෙතනයි මෙතනයි. තුන්වෙනි බටයට ඇතුළු වෙද්දී මෙතනයි මෙතනයි මෙතනයි. තුන් සැරයක් විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණය වෙනවා. එහෙනම් n වෙනි බටේ ගමන් කරද්දී n වතාවක් විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ත්වරණය වෙලා තියෙනවා. අපි දන්න විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ විභවාන්තරයක් ලබා දෙන්නේ. එහෙනම් විභවාන්තරයකින් ත්වරණය වුණාම ලැබෙන ශක්තිය W = ΔV Q මගින් මට ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙයා
n වෙනි බටයෙන් ගමන් කරද්දී n වෙනි බටය n වන බටයෙන් ගමන් කරන විට මෙයාට ලැබෙන චාලක ශක්තිය කියන්නේ චාලක ශක්තියක් වශයෙන් තියෙන්නේ භාගයක් m අපි එතෙන්දි වේගය ගමු un කියලා un වර්ගය n වෙනි බටය තුලින් යද්දී වේගයේ අගය un කියලා ගත්තොත් එහෙනම් මේ තියෙන n වෙනි බටය තුලින් යද්දී චාලක ශක්තිය සමානයි ඒ වෙනකොට මෙයා පළවෙනි බටයෙන් යද්දී එක සැරයයි දෙවෙනි බටයෙන් යද්දී දෙසරයයි තුන්වෙනි බටයෙන් යද්දී තුන් සැරයයි n වෙනි බටයෙන් යද්දී v විභවාන්තරය n වතාවක් ත්වරණය වෙනවා එහෙනම් මට එක v විභවාන්තරයකදී ත්වරණය වුණොත් ලැබෙන ශක්තිය vq කියලා ගන්න පුළුවන් n වතාවක් ත්වරණය වෙන ඉඳලා ලැබෙන ශක්තිය n ගෙන් ගුණ කරලා අරගන්න පුළුවන් එහෙනම් මෙතනදී un සඳහාගයක් මට හොයාගන්න පුළුවන් 2n vq බෙදීම m ගේ වර්ගමූලය මේ තියෙන n වෙනි බටයෙන් යද්දී යාගේ වේගය සඳහා සම්බන්ධයක් හරි දැන් අපිට අවශ්‍ය බටයක් තුලින් යද්දී ගතවන කාලය නියත කරගන්න එහෙනම් අපිට එතනට පුළුවන් මෙයාට සමීකරණයක් ලියන්න s සමානයි vt. මොකද අපි දන්නවා මේ බටයක් තුලින් යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. එහෙනම් ගත වෙන කාලය නියත කරගන්න මට මේ සමීකරණයෙන් සම්බන්ධයක් කරගන්න පුළුවන්. බලමු. දැන් සමානයි vt යනවා අපි හිතමු n වෙනි බටය කියලා. n වෙන බටය. n වෙන බටය තුලින් ගමන් කරද්දී n වෙන බටයේ දිග අපි ගමු cn. cn පළවෙනි බටයේ දිග c1 දෙවෙනි බටයේ දිග c2 n වෙනි බටයේ දිග අපි cn කියලා ගමු එහෙනම් s සමානයි vt ආදේශ කරොත් s වෙනකොට n වෙනි බටයේ දිග cn වේගය වෙන්න ඕන un එහෙනම් un අපි දන්නවා 2n vq බෙදීම m ගේ වර්ගමූලය වාරයක් ගත වන කාලය t එහෙනම් අපිට කියලා තියෙන්නේ මේ බටයක් තුලින් යද්දි ගත වන කාලය නියත වෙන්න ඕන කියලා එතන t නියතයක් m අපි දන්නවා නියතයක් ඉලෙක්ට්‍රෝන ස්කන්ධය වෙන්න ඕන q කියන්නේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ආරෝපණය q නියතයක් ත්වරණය වෙන වෝල්ටීයතාවයේ නියතයක් දෙක කියන්නේ නියතයක් කියලා අපි දන්නවා එහෙනම් cn සමානුපාතිකයි n ගේ වර්ගමූලය එහෙනම් n වෙනි බටයේ දිග n වෙනි සංඛ්‍යාවේ වර්ගමූලයටම සමානුපාතිකයි එහෙනම් මට ලියන්න පුළුවන් c1 ට c2 ට c3 ට c4 අනුපාතය එකේ මූලය දෙකේ මූලයට තුනේ මූලයට හතරේ මූලයට අනුරූප අනුපාතයට සමානයි. එහෙනම් මූල එක කියන්නේ අපි දන්නවා එකේ වර්ගමූල 1යි මූල දෙක මූල 3 මූල 4 කියන්නේ අපි දන්නවා 2යි. එහෙනම් c1 c2 c3 c4 අනුපාතය එකට මූල දෙකට මූල 3ට දෙක අනුපාතයට සමානයි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. බලමු 22 වෙනි ප්‍රශ්නය. වස්තුවක් ජලයේ පාවන විට එය සම්පූර්ණයෙන් ගිල්වීමට එයට සිරස්ව යෙදිය යුතු බලය එය බරමෙන් 4 ගුණයක්. එහි බරමෙන් 4 ගුණයක් වේ නම් ජලය පාවෙන්නේ සම්පූර්ණ පරිමාවෙන් කවර ප්‍රතිශතයක් ජලය තුල ගිලී තිබෙන සේද? එහෙනම් අපිට අවස්ථා දෙකක් සලකන්න පුළුවන්. යම් වස්තුවක් ජලයේ ගිලිලා තියෙනවලු අර්ධ වශයෙන් ගිල්ල පාවෙනවලු එක සම්පූර්ණයෙන් ගිල්වීමට සිරස් වේදිය යුතු බලය එහි බරමෙන් 4 ගුණයක් කියලා තියෙනවා. හරි. එහෙනම් අපි හිතමු පළවෙනි අවස්ථාව සලකමු මෙහෙම. මෙයා සම්පූර්ණයෙන් ද්‍රවය තුල ගිල්වලා තියෙන්නේ. එතෙ සිරස්ව යොදන්න ඕන බලය බරමෙන් 4 ගුණයක්. අපි හිතමු මෙයාගේ බර W කියලා. උඩුකුරු තරපොම U කියලා ගමු. එහෙනම් අපි දන්නවා මේක ආරම්භයේදී මේ විදිහට ගිල්ල තිබ්බේ බර W මේ වෙලාවදී ඇදලා තියෙන උඩුකුරු තරපොම U0 කියලා ගමු W ට සමානයි. පාවෙමින් තියෙන්නේ විපුලුම් නියමයට අනුව අපි ගන්නවා මේ වෙලාවදී බරයි උඩුකුරු තරපයි සමාන වෙලා තියෙන්න ඕන. එහෙනම් සම්පූර්ණයෙන් ගිල්වද්දී සිරස්ව යොදපු බලය බරමෙන් 4 ගුණයක් කියලා කියනවා. එහෙනම් ජලයේ පාවෙන්නේ සම්පූර්ණ පරිමාවෙන් කවර ප්‍රතිශතයක් ජලය තුළ ගිලී තිබෙන ශේද කියලා අහන්න. හරි. අපි හිතමු මෙයාගේ සම්පූර්ණ පරිමාව V. සම්පූර්ණ පරිමාව ගිල්ල තියෙන දැන් V. ආරම්භයේදී ගිල්ල තියෙන පරිමාව V0 කියලා ගමු. එහෙනම් අපි දන්නවා මෙතනදී අදහසක් මේ වෙලාවේදී සමතුලිත වෙන්න නම් පල්ලෙහාට 4යි W ඒ කියන්නේ උඩුකුරු තෙරපම
5යි W වෙලා තියෙනවා. බල තුනකින් සමතුලිත වෙලා තියෙන්නේ. එහෙනම් සිරස් සමතුලිතතාවයේ සලකුවොත් පල්ලෙහාට 4යි W 5යි W තියෙනවා. එහෙනම් උඩුකුරු තෙරපුමත් 5යි W වෙලා තියෙන්න ඕන. එහෙනම් ආරම්භයේදී උඩුකුරු තෙරපුම W. එහෙනම් අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් උඩුකුරු තෙරපුම කියන්නේ V ρ G. ρ කියන්නේ විස්ථාපිත තරලයේ ඝනත්වය ρ නියතයක්. එකම ද්‍රවයේ ගිල්ල තියෙන්නේ. G ගුරුත්වාකර්ෂණයේ නියතයක්. උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවට සමානුපාතිකයි. එහෙනම් මෙතන උඩුකුරු තෙරපුමට වඩා මෙතන උඩුකුරු තෙරපුම 5 ගුණයකින් වැඩි. මෙතන W මෙතන 5යි W. උඩුකුරු තෙරපුම 5 ගුණයකින් වැඩි කියලා කියන්නේ විස්ථාපිත තරල පරිමාවත් 5 ගුණයකින් වැඩි. එහෙනම් මෙතන V0 නම් මෙතනගේ 5යි V0 වෙන්න ඕන. එහෙනම් තේරෙනවද මුළු පරිමාව 5යි V0 ආරම්භයේදී ගිල්ල තියෙන V0. එහෙනම් ආරම්භයේ ගිල්ල තියෙන ප්‍රේෂරය ගන්න පුළුවන්. ගිලිලා තියෙන ප්‍රමාණය V0 මුළු පරිමාව 5යි V0 නම් ප්‍රතිශතය ගන්න පුළුවන් 100ට ගුණ කරලා. එහෙනම් ආරම්භයේදී ගිල්ල තියෙන පරිමාව 120ක් වෙන්න ඕන. V0 කැපිලා යනවා 100 පහෙන් බෙදුනම 20යි. 120ක පරිමාවක් තමයි ආරම්භයේදී ගිල්ලා තියෙන්නේ. එහෙනම් 22 වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ 2. අපිට බලමු 23 වෙනි ප්‍රශ්නය. පරිපථයේ පෙන්න ඇත්තේ සිලිකන් සෙනර් දියෝඩ දෙකකි. ඒවයි බාධක වෝල්ටේජය දීලා තියෙනවා 0.1ක් කියලා. Vin සමග Vout විචලන ආකාරය තමයි අහන්නේ. හරි. මේ වගේ පරිපථයක් නේ දීලා තියෙන්නේ. දියෝඩ දෙක විරුද්ධ දිශාවට තියෙන්නේ. සෙනර් දියෝඩ හින්දා අපි දන්නවා මෙයාට පෙර නම්බරුවක් වගේම පස නම්බරු අවස්ථාවෙත් අපිට භාවිතා කරන්න පුළුවන්. Vout මේ විදිහට දීලා තියෙනවා. මෙහා ප්‍රතිරෝධයක් Vin සපයන්නේ මෙතන. අපි දාගිතමු මේක ධාරාවක් නොවන අවස්ථාවක්. ධාරාවක් නොවනවා නම් ධාරාව බිඳුවයි නම් අපි දන්නවා මේ ප්‍රතිරෝධය හා විභවාන්තරයක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් ලබා දෙන Vin විභවාන්තරයයි මෙහා විභවාන්තරයක් නැත්නම් Vout අගය මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. එහෙනම් පරිපථයේ ධාරාවක් කියන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම Vout අගයයි Vin අගයයි සමානයි. ධාරාවක් කියන්නේ නැත්තේ මේ දියෝඩ දෙකම සලකුවොත් ධාරාවක් යන්න නම් එක්කෙනෙක් පෙර නැඹුරු වෙන්න ඕන. මේ විදිහට තමයි. මේ විදිහට ධාරාව යන්න නම් මෙයා පෙර නැඹුරු වෙන්න ඕන. මෙයා නිවැරදිව පසු නැඹුරු වෙන්න ඕන. එහෙනම් මෙයා පෙර නැඹුරු වුණොත් මෙයාගේ හරහා බාධක වෝල්ටේජතාවයක් තියෙන්න ඕන. මෙයා නිවැරදිව පසු නැඹුරු වුණොත් අපි දන්නවා මෙයාගේ හරහා සෙනර් වෝල්ටේජතාවයක් තියෙන්න ඕන. එහෙනම් මෙයා නිවැරදිව පෙර නැඹුරු වෙලා මෙයා සෙනර් වෝල්ටේජතාවකින් පසු නැඹුරු වුණොත් විතරයි ධාරාවක් යන්න පුළුවන් වෙන්නේ. හරි. අපි බලමු පළවෙනි අවස්ථාව. මේකට ලබා දෙන්නේ මෙයාගේ සංඥාවක් නේ. මේකට ලබා දෙන්නේ මෙයාගේ වෝල්ටේජ සංඥාවක් නේ. උච්චගේ 3 වෝල්ට් වන වෝල්ටේජ සංඥාවක් ලබා දෙන්නේ සයින් ආකාර. V. අපි ධනාර්ධය සලකමු. ධනාර්ධයේදී මේ පැත්තේ විභවය වැඩි, මේ පැත්තේ විභවය අඩුයි කියලා හිතමු. එහෙනම් ධාරාවක් යන හදන්නේ මේ පැත්තට. හරිනේ. එහෙනම් පෙර නැඹුරු වෙන්න පුළුවන් වෙන්නේ මෙයා. මේ පැත්තේ විභවය වැඩි. කැතෝඩයට වඩා ඇනෝඩේ විභවය වැඩි නම් මෙයා පෙර නැඹුරු වෙන්න බලනවා. කැතෝඩයට වඩා ඇනෝඩේ පැත්තේ විභවය අඩුයි. කියන්නේ ඇනෝඩයට වඩා කැතෝඩේ විභවය වැඩි නම් මෙයා පසු නැඹුරු වෙන්න බලනවා. මෙයා පෙර නැඹුරු වෙන්න නම් මෙයාගේ හරහා 0.7ක බාධක වෝල්ටේජතාවයක් ඇති කරගන්න ඕන. බාධක වෝල්ටේජ සමාන වෝල්ටේජතාවයක් ලබා දෙන්න ඕන. මෙයා නිවැරදිව පසු නැඹුරු වෙන්න නම් මෙයාගේ සෙනර් වෝල්ටේජතාවය වෙන 3.8ක් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ මුළු විභවාන්තරය මේ දෙන්නට ලබා දෙන්න ඕන 4.5. 3.8ට 0.7ක් එකතු කරා. 4.5ක විභවාන්තරයක් දුන්නොත් තමයි මෙයා පෙර නැඹුරු වෙලා මෙයා නිවැරදිව පසු නැඹුරු වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙතන ලැබෙන උච්ච වෝල්ටේජතාවයක් 3යි. එහෙනම් 4.5ක් කොහොමවත් දෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙයා පෙර නැඹුරු වෙලා මෙයා නිවැරදිව පසු නැඹුරු වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ පරිපථයේ මේ හැඩයට තිබ්බොත් නම් ධාරාවක් යන්න විදියක් නැහැ. එහෙනම් ධනාර්ධයේදී පරිපථයේ ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා R හරහා විභවාන්තරයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ V out තුයි V in තුයි සමාන වෙන්න ඕනේ. එහෙනම් ධනාර්ධයේදී V out ගෑගය V in ට සමානයි. 3 වෝල්ට් අගේම තියෙන්න ඕනේ. එහෙනම් මම මෙතන දිනේ V out වෙනස් වෙන විදිය. ධනාර්ධයේදී 3 වෝල්ට් ඒ විදියටම ප්‍රදානය වෙච්ච පරිදිම ප්‍රතිදානය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ බලමු ඍණාර්ධයේදී
ඍණාර්ධයේදී ද්‍රව්‍යතා මාරු වෙන්න ඕනනේ. එහෙනම් මෙතන ඍණයි. මෙතන විභවය ධනයි කියලා. ඉතින් මේ කියන්නේ මේ පැත්තට වඩා මේ පැත්ත විභවය වැඩි කියලා ගන්න. එහෙම වුණොත් අපි දන්නවා මේ පැත්තට වඩා මේ පැත්ත විභවය වැඩි නම් කැතෝඩයට වඩා ඇනෝඩයේ පැත්ත විභවය වැඩි වෙන හින්දා මෙයා තමයි පෙරනැඹුරු වෙන්න බලන්නේ. මේ පැත්තට වඩා මේ පැත්ත විභවය වැඩි, කැතෝඩයට වඩා ඇනෝඩයේ විභවය වැඩි නම් මෙයා තමයි පෙරනැඹුරු වෙන්න බලන්නේ. ඇනෝඩයට වඩා කැතෝඩයේ පැත්ත විභවය වැඩි, මෙයා පසුනැඹුරු වෙන්න බලන්නේ. මෙයා පෙරනැඹුරු වෙන්න මෙයාට 0.7ක විභවාන්තරයක් ඕන. මෙයා නිවැරදිව පසුනැඹුරු වෙන්න අනුරූප සෙනර් වෝල්ටීයතාවය 1.3ක් අවශ්‍යයි. එහෙනම් මෙයා නිවැරදිව පෙරනැඹුරු වෙලා මෙයා නිවැරදිව පසුනැඹුරු වෙන්න නම් මේ දෙන්නට 2 වෝල්ට් විභවාන්තරයක් ලබා දෙන්න ඕන. එහෙනම් මේ හරහා 2 වෝල්ට් විභවාන්තරයක් ලබා දෙන්න පුළුවන් නම් මෙයා පෙරනැඹුරු වෙලා මෙයා නිවැරදිව පසුනැඹුරු වීම සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපි දන්නවා මෙතන Vin ගේ අගය 2 වෝල්ට්. මේ ඍණාර්ධයේදී 2 වෝල්ට්. කියන්නේ ඍණ 2 වෝල්ට්. හරි. ඍණ 2 වෝල්ට් වඩා වැඩි වෙනකොට මෙයා නිවැරදිව පෙරනැඹුරු කරලා මෙයා නිවැරදිව පසුනැඹුරු කරන්න පුළුවන්. 2 වෝල්ට් වඩා අඩු වෙද්දී මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. 2 වෝල්ට් වඩා අඩු වෙද්දී මෙයා පෙරනැඹුරු කරන්නත් මෙයා පසුනැඹුරු කරන්නත් වෝල්ටීයතාවය මදි. එහෙනම් ඍණ 2 වෝල්ට් වෙනකම් ප්‍රතිදානය Vin ට සමානයි. 2 වෝල්ට් වඩා වැඩි වෙද්දී ඍණ 2 වෝල්ට්ටත් වඩා අපි මේ ඍණෙන් ද්‍රව්‍යතාවය වෙනස් වෙන්නේ. දැන් 2 වෝල්ට්ටත් වඩා වැඩි වෙද්දී එහෙනම් මෙයා පෙරනැඹුරු වෙලා මෙයා පසුනැඹුරු කරන්න පුළුවන්. එහෙනම් වෝල්ටීයතාවය 2 වෝල්ට් වල නියත වෙන්න ඕන. අපි දන්නවා පෙරනැඹුරුනාම බාධක වෝල්ටීයතාවය නියත වෙනවා. පසුනැඹුරුනාම සෙනර් වෝල්ටීයතාවයගේ නියත වෙනවා. එහෙනම් මේ හරහා විභවාන්තරය 2 වෝල්ට් වඩා නම් වැඩි වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් මේකේ Vout ප්‍රස්ථාරය නිවැරදිව දක්වන්නේ දෙවෙනි පිළිතුරෙන්. එහෙනම් 23ට නිවැරදි පිළිතුර වෙන්නේ 2. අපි ඊට පස්සේ බලමු 24 වෙනි ගැටලුව. රූපයේ පෙනෙන ඇති අනුක්‍රමික පරිපථය සඳහා අනුරූප සත්‍යතාවගුව තමයි අහන්නේ. මේක දීලා තියෙන්නේ නන්දාර වලින් සත්‍ය අනුක්‍රමික පරිපථය. අපි දන්නවා නෝදාර වලින් අනුරූප අනුක්‍රමික පරිපථය. මේ විදිහට තියෙන්නේ SR පිළිපොළ. මේ හැඩේනේ තියෙන්නේ. මතක තියාගන්න S ට ප්‍රතිවිරුද්ධ පැත්ත නෙමෙයි Q තියෙන්නේ. S එක ඊට විරුද්ධ විකරණය. කියන්නේ R ට ඉදිරියෙන් තියෙන අග්‍රය තමයි Q වෙන්නේ. මෙයා තමයි Q භාව වෙන්නේ. මෙයාගේ නම් අපි සත්‍යතාවක උදාහරනවා SR Q n වෙනි ප්‍රධානය. බිඳුව 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 1 1 බිඳුව 1 1 අවස්ථාව. අපි දන්නවා මෙයාගේ නම් එක එක අවස්ථාවක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ නිශ්චිත ප්‍රතිදානයක් ස්ථායී අවස්ථාවක් පවතින්නේ නැහැ. රීසෙට් එක එකක් වෙන අවස්ථාවේදී සෙට් බිඳුව වල රීසෙට් එක එකක් වෙනකොට අපි දන්නවා මේක රීසෙට් අවස්ථාව කියලා කියන්නේ. රීසෙට් මේ වෙලාවේදී ප්‍රතිදානය බිඳුවක් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. S සමාන 1 රීසෙට් එක බිඳුවක් වෙනවා කියන්නේ අපි මේක සෙට් අවස්ථාව කියලා හඳුන්වන්නේ. මේ වෙලාවේදී වෙන්නේ ප්‍රතිදානය එකක් වෙන එක. බිඳුව අවස්ථාවේදී එක තියෙන්නත් පුළුවන් බිඳුව තියෙන්නත් පුළුවන්. ඒකින්ද නිවැරදිව තියෙන අගේ වෙන්නේ ඊට කලින් තිබුණ ප්‍රතිදානය. එහෙනම් මෙයාට මතකයක් වඩා කරගන්න පුළුවන් පරිපථයක්. ඒකින්ද අපි මේකට අනුක්‍රමික පරිපථයක් කියලා කියන්නේ. එහෙනම් n වෙනි ප්‍රතිදානය බිඳුවේදී n වෙනි 1 වෙනි ප්‍රතිදානයට සමානයි. ඊට කලින් තිබිච්ච ප්‍රතිදානයට සමානයි. මේක තමයි අපි දන්න අපි වැඩිපුර කතා කරන SR පිළිපොළ සඳහා සත්‍යතාවගුව වෙන්නේ. දැන් මේක අහලා තියෙන්නේ නෝද්වාර වලින් නෙවෙයි නැන් ద్వාර සඳහා අනුරූප අනුක්‍රමික පරිපථයක්. එහෙනම් මේක අපිට වෙනම අගයන් හේම සිද්ධ කරන්න වෙනවා. දැන් මෙතනදී විශේෂයට තියෙන්නේ නැන් ద్వාරයට අමතරව නොට් ద్వාරයකුත් සම්බන්ධ කරලා තියෙනවා. මේ හැඩේ තියෙන්නේ SR මේක මෙතන තමයි Q තියෙන්නේ. මෙතන Q බා. හරි. මේ පරිපථය. දැන් අපි බලමු මේ අගයන් වලට ලැබෙන ප්‍රතිදාන මොනවද කියලා. හරි. එහෙනම් බලමු ඉස්සෙල්ලාම S බිඳුව R බිඳුවේදී මොකක් වෙයිද කියලා.
S බිඳුව R බිඳුව. S බිඳුව R බිඳුව. S බිඳුවයි R බිඳුවයි වුණොත් මෙතන 1යි මෙතන 1යි. S බිඳුව R බිඳුව වුණොත් මෙතනත් 1යි මෙතනත් 1යි. මේකදී අපි කරන්නේ ස්ථායි ප්‍රතිදාන පවතිනවද කියලා හොයන එකනේ. අපි හිතමු මේලදී q සමාන 1 වෙන්නද කියලා. එහෙනම් q භාගයගේ බිඳුවයි. q ගාගේ එක නම් මෙතන 1යි. q බා බිඳුව නම් මෙතන බිඳුවයි. එක බිඳුව n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not එකෙන් ගියාම 1යි. ගැලපෙනවා. 1යි 1යි තිබොත් n ද්වාරයෙන් ගියාම 1යි not ද්වාරයෙන් ගියාම බිඳුවයි. ගැලපෙනවා. එහෙනම් එක මෙතන ප්‍රධානයි. ඒ කියන්නේ s ගාගේ r ගාගේ බිඳුව වෙද්දී ප්‍රතිදානය එකක් වෙන්න පුළුවන්. ප්‍රතිදානය එකක් වෙන්න පුළුවන්. අපි අනිත් අවස්ථාවත් බලමු. අපි q ගාගේ බිඳුවක් වෙන අවස්ථාවකට මේක සත්‍ය වෙනවද කියලා බලන්න වෙනවනේ. q ගාගේ බිඳුවක් වුණොත් q භාගයගේ එකක් වෙන්න ඕන. එහෙනම් මෙතන 1යි q බිඳුව නම් මෙතන බිඳුවයි. දැන් බලමු 1යි 1යි නම් n ද්වාරයෙන් ගියාම 1යි not ද්වාරයෙන් ගියාම බිඳුවයි. ස්ථායි ගැලපෙන්න පුළුවන් මේ පැත්ත. මෙතන බිඳුවයි 1යි n ද්වාරයෙන් ගියාම බිඳුවයි not ද්වාරයෙන් ගියාම 1යි ගැලපෙනවා. එහෙනම් S බිඳුවේදී R බිඳුවේදී Q n ඒ කියන්නේ Q ප්‍රතිදානයට එක තියෙන්නත් පුළුවන් බිඳුව තියෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාව බලමු. R ගාගේ එකයි S ගාගේ බිඳුවක් වන අවස්ථාව. එහෙනම් අපි දන්නවා not දාලෙන් ගියාම මෙතන එකක් එන්න ඕන. මෙතන not දාලෙන් ගියාම බිඳුවක් ලැබෙන්න අවශ්‍යයි. එහෙනම් Q සමානයි අපි හිතමු බිඳුවයි කියලා. එමුණත් Q භාගයගේ එකක් වෙන්න ඕන. Q ගාගේ බිඳුව නම් මෙතන බිඳුවයි. Q භාගයගේ එක නම් මෙතන එකයි. 1යි 1යි n ද්වාරයෙන් ගියොත් 1යි not වෙන හින්දා මේක නැන්ඩ එකක් නේ. not එකෙන් ගියොත් බිඳුවයි. ගැලපෙනවා. මේ පැත්ත බිඳුවයි. බිඳුවයි බිඳුව n ද්වාරයෙන් ගියාම එක බිඳුවයි not ද්වාරයෙන් ගියාම මේක නැන්ඩ එකක් හින්දා not එක ශ්‍රේණිගත වෙලා තියෙන්නේ. බිඳුවයි බිඳුව n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not එකෙන් ගියොත් 1යි ගැලපෙනවා. එහෙනම් S බිඳුවේ R එකේදී ප්‍රතිදානය බිඳුවක් වෙන්න පුළුවන්. එහෙනම් බලන්න ඕන එක අවස්ථාවකත් මේක ගැලපෙනවද කියලා. Q එක වුණොත් Q භාගයගේ බිඳුවක් වෙන්නයි අවශ්‍ය. එහෙනම් Q ගාගේ එකක් වෙනවා නම් මෙතන 1යි. Q භාගයගේ බිඳුව නම් මෙතන බිඳුවයි. n ද්වාරයෙන් එක බිඳුව ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියාම 1යි ගැලපෙනවා. මෙතන 1යි බිඳුවයි n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියොත් 1 වෙන්න ඕන. ඒ කියන්නේ ගැලපෙන්නේ නැහැ. එහෙනම් S බිඳුව R සමාන 1ේදී Q සමාන 1ක් වෙන්න බෑ. බිඳුව විතරයි ගැලපෙන්නේ. එහෙනම් නිශ්චිත ස්ථායි එක අවස්ථාවක් පවතිනවා. ඊළඟ අවස්ථාව බලමු අපි. H සමානයි 1යි R සමානයි බිඳුවේදී. අපි හිතමු ප්‍රතිදානය එකක් වෙන්නේ නැති කියලා. එහෙනම් Q බා බිඳුවක් වෙන්න ඕන. S 1යි කියන්නේ මෙතන not ද්වාරයෙන් ගියාම බිඳුවයි. R බිඳුවයි කියන්නේ මෙතන not ද්වාරයෙන් ගියාම 1යි. Q එකින්ද මෙතන 1යි. Q බා බිඳුවෙන්ද මෙතන බිඳුවයි. බිඳුවයි බිඳුව n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියාම 1යි ගැලපෙනවා. 1යි 1යි n ද්වාරයෙන් ගියොත් 1යි not ද්වාරයෙන් ගියාම බිඳුවයි ගැලපෙනවා. එහෙනම් S සමානයි 1 R සමානයි බිඳුවේදී ප්‍රතිදානය එකක් වෙන්න පුළුවන්. එහෙනම් බලමු Q සමානයි බිඳුව වෙන්න පුළුවන් කියලා. Q සමානයි බිඳුව නම් මෙතනත් බිඳුව වෙන්න ඕන. Q භාගයගේ එක නම් මෙතනත් එකක් වෙන්න ඕන. බිඳුව එක n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියොත් 1යි ගැලපෙන්නේ නැහැ. එහෙනම් තේරෙන්න ඕන S සමාන 1ේදී R සමානයි බිඳුවේදී ප්‍රතිදානයට තියෙන්න පුළුවන් එක විතරයි. එහෙනම් අපි බලන්නේ ප්‍රතිදානයේ බිඳුව හෝ එක වෙයි කියලා හිතලා ඒක පවතින්න පුළුවන් අගයක්ද කියන එක. ස්ථායි අගයක්ද කියන එක. නැත්නම් එක අවස්ථාවක් අපි බලමු. S සමාන 1යි R සමාන 1 අවස්ථාව. S සමාන 1යි කියන්නේ not ද්වාරයෙන් ගියාම බිඳුවයි. R සමාන 1යි කියන්නේ not ද්වාරයෙන් ගියාම බිඳුවයි. අපි හිතමු ප්‍රතිදානය එකක් වෙන්න පුළුවන් කියලා. Q එක නම් Q භාගයගේ බිඳුවක් වෙන්න ඕන. Q එක නම් මෙතන 1යි. Q බා බිඳුව නම් මෙතන බිඳුවයි. බිඳුව n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියාම 1යි ගැලපෙනවා. 1යි බිඳුවයි n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියොත් 1යි ගැලපෙන්නේ නැහැ. එහෙනම් S සමාන 1 R සමාන 1ේදී Q එකක් වෙන්න බෑ. එහෙනම් අපි හිතමු Q බිඳුවක් වෙන්න ඇති කියලා. එමුණොත් Q බා 1යි. නම් මෙතන කියන දෙක වෙනස් වෙනවා. Q භාගයගේ එක නම් මෙතන 1යි. Q බිඳුව නම් මෙතන බිඳුවයි. බිඳුවයි බිඳුවයි n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියාම 1යි ගැලපෙනවා. බිඳුවයි 1යි නම් n ද්වාරයෙන් ගියොත් බිඳුවයි not ද්වාරයෙන් ගියොත් එකක් වෙන්න ඕන ගැලපෙන්නේ නැහැ. එහෙනම් තේරෙන්න ඕන
S සමාන 1 R සමාන 1ේදී ප්‍රතිදානයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. ස්ථායි අවස්ථාවක් නැහැ. එහෙනම් මේකෙදී S බිඳුව අපිට මේ ඇවිල්ලා තියෙන්නේ අපි නෝදාර වලින් සාධන SR පිළිපොලේ ප්‍රතිදානයට සඳහා සුදුසු සත්‍යතා වගුවමයි. එහෙනම් S බිඳුව R බිඳුවේදී එක බිඳුව තියෙන්න පුළුවන් කියන්නේ මෙයාගේ ප්‍රතිදානය ඊට කලින් පැවති ප්‍රතිදානයට සමාන කරගන්න පුළුවන් කියන එක. එහෙනම් මේ අනුක්‍රමික පරිපතේ සත්‍යතා වගුවත් නෝදාර වලින් සාධන SR පිළිපොලේ සත්‍යතා වගුවයි සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන SR පිළිපොළ හදලා තියෙන්නේ NAND ද්වාර වලින්. මේ පිළිපොලේ සත්‍යතා වගුවයි නෝදාර වලින් සාධන SR පිළිපොලේ සත්‍යතා වගුවයි සමාන වෙනවා. ඒ කියන්නේ මෙතනදි ගැලපෙන්නේ පළවෙනි පිළිතුර. විසිපස්වෙනි ප්‍රශ්නයක් බලමු. ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ PQR වස්තු තුනක අදාළ තීව්‍රතා ව්‍යාප්තිය. එහි P හෝ Q කෘෂ්ණ වස්තුවක් වේ. ඒ හා සම්බන්ධයෙන් පහත ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සලකා බලන්න. තීව්‍රතා ව්‍යාප්තියක් දීලා තියෙන අපිට ලැම්ඩා අපි දන්න මෙතන නැනෝමීටර වර්ගයක් වෙන්න ඕන. මෙතන I කියලා කියන්නේ ඒකීය තරංගායාමයකට විකිරණ තීව්‍රතාවය. ඒ කියන්නේ විකිරණ තීව්‍රතාවය ඒ අදාළ තීව්‍රතාවයට අනුරූප තරංග ආයාමයෙන් බෙදලා තියෙන්නේ. ඒකකයේ සැලකුවොත් තීව්‍රතාවය කියන වර්ග මීටරයට වට මේක නැනෝමීටරයට කියන කොටසකුත් එන්න ඕන තරංගායාමයෙන් බෙදෙන හින්දා. හරි. මේක වක්‍ර කිහිපයක් අපිට දීලා තියෙනවා. මේ විදිහට. මේ අගයන් දීලා තියෙනවා මෙතන 400යි. මේ අගය අපිට මේ අගය 400යි. මේ අගය 500යි. මේ අගය 800යි. උෂ්ණත්වයන් දීලා තියෙනවා. මෙයා 2000යි. මෙයා 2000යි. මෙයා 1000. කෙල්වින් අගයන් දීලා තියෙනවා. මෙයා P, මෙයා Q, මෙයා R කියලා දීලා තියෙනවා. අපිට කියලා තියෙන්නේ P හෝ Q කෘෂ්ණ වස්තුවක් කියලා. අපි දන්නවා P තුයි Q තුයි එකම උෂ්ණත්වයේ තියෙනවා. එහෙනම් කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ යම්කිසි උෂ්ණත්වයකදී උපරිම වශයෙන් විකිරණ විමෝචනය කරන වස්තුවක්. කෘෂ්ණ වස්තුවකට වඩා විකිරණ විමෝචනය කරන වැඩි විකිරණ තීව්‍රතාවයක් තියෙන වස්තුවක් තියෙන විදියක් නැහැ. එහෙනම් තේරෙන්න ඕන PQ දෙන්නගෙන් එක්කෙනෙක් කෘෂ්ණ වස්තුවක් නම් මේ දෙන්න එකම උෂ්ණත්වයේ තියෙන්නේ. එහෙනම් වැඩි විකිරණ තීව්‍රතාවයකින් පිට කරන්නේ අනිවාර්යෙන් කෘෂ්ණ වස්තුව වෙන්න ඕනේ. එහෙනම් මෙයා තමයි කෘෂ්ණ වස්තුව වෙන්නේ. මෙයා තමයි කෘෂ්ණ වස්තුව වෙන්නේ. එහෙනම් P තමයි කෘෂ්ණ වස්තුව විය යුත්තේ. ඒ ප්‍රකාශය හරි P කෘෂ්ණ වස්තුව විය යුතුයි. එහෙනම් Q කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. ඊට අපිට උත්තර වල තියෙන R කෘෂ්ණ වස්තුවක් වෙයි කියලා. මේක බලා ගන්න පුළුවන්. මේක මේ උපරිම තීව්‍රතාවයකට අනුරූප තරංගයම දීලා තියෙනවනේ. අපි දන්නවා කෘෂ්ණ වස්තුවක වීන් විස්ථාපන නියම ගැලපෙනවා. ඒ කියන්නේ උපරිම තීව්‍රතාවයක් තියෙන විකිරණයේ තරංගායමයේ උෂ්ණත්වයේ ගුණිතය නියතයක්. මේ නියතේ වීන් නියතේ සර්වත්‍ර නියතයක්. එහෙනම් මේ කෘෂ්ණ වස්තුව සඳහා ලැම්ඩා T ගුණිතය වෙන්නේ ලැම්ඩා එකේ 400යි නැනෝමීටර උෂ්ණත්වය 2000යි. 400 වැඩි කිරීම 2000. 400 වැඩි කිරීම 2000. නැනෝමීටර කෙල්වින් වලින් එන්නේ. මේ R ගේ M අගයත් අපි බලමු. R ගේ ලැම්ඩා T අගයත් බලමු. R ගේ ලැම්ඩා T අගය වෙන්නේ 800යි. එයාගේ ලැම්ඩා ගේ 800යි. 800 වාරයක් 1000. 800 වාරයක් 1000. 800 වාරයක් 1000. එහෙනම් මෙතන එන්නේ 4 වරක් 2 8යි 8යි 10යි 10යි පස්වෙනි බලය. මෙතනත් 8යි 10යි පස්වෙනි බලය. එහෙනම් මේ දෙක සමානයි. එහෙනම් P සඳහා ලැම්ඩා T ගුණිතයයි R සඳහා ලැම්ඩා T ගුණිතයයි සමාන වෙනවා කියන්නේ අපි දන්නවා R තුත් අනිවාර්යෙන් කෘෂ්ණ වස්තුවක් වෙන්න ඕන. මොකද අපි දන්නවා කෘෂ්ණ වස්තුව සඳහා තමයි වීන් විස්ථාපන නියමයේ සත්‍ය වෙන්නේ. කෘෂ්ණ වස්තුවක උපරිම තීව්‍රතාවයක් තියෙන තරංගායාමයයි එම උෂ්ණත්වයේ කෘෂ්ණ වස්තුවේ උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණිතය නියතයක්. මේ නියතේ සර්වත්‍ර නියතයක් වීන් නියතේ වශයෙන් හඳුන්වනවා. එහෙනම් ලැම්ඩා T ගුණිත සමානින්ද P තුයි R තුයි අනිවාර්යෙන් කෘෂ්ණ වස්තු වෙනවා. P කෘෂ්ණ වස්තුවක් කියලා දන්නේ හින්දා R කෘෂ්ණ වස්තුවක් කියලා කියන්න පුළුවන්. එහෙනම් B සත්‍යයි. C ප්‍රකාශය එහෙනම් අපි දන්නවනේ දැන් මේක මැදකම කළා දාමු. Q කියන්නේ කෘෂ්ණ වස්තුවක් නෙමෙයිනේ. අපිට ඊළඟ එකේදී කියන්නේ C ප්‍රකාශය R හි වක්‍රයේ
වක්‍රයට ආදි වක්‍රයේ යට ශේෂඵලයට වඩා පීහි වක්‍රයේ යට ශේෂඵලය 16 ගුණකින් වැඩි. අපි දන්නවා කෘෂ්ණ වස්තුවක තීව්‍රතා ව්‍යාප්තියේ වක්‍රයට වර්ගඵලය ලැබෙන්නේ මුළු විකිරණ තීව්‍රතාවය. එනේ සිග්මා T4. සිග්මා T4. එහෙනම් මෙයාගේ වර්ගඵලය මුළු විකිරණ තීව්‍රතාවයට සමානයි. ඒ කියන්නේ සිග්මා T4. එහෙනම් මෙයාගේ වර්ගඵලය මෙයාගේ මුළු විකිරණ තීව්‍රතාවයේ සිග්මා T4ට සමානුපාතිකයි. එහෙනම් වර්ගඵලය අපි දන්නවා උෂ්ණත්වය 4 වෙනි බලයට සමානුපාතිකයි. වර්ගඵලයෙන් නිරූපණය වෙන්නේ මුළු විකිරණ තීව්‍රතාවය. එහෙනම් මෙයාගේ උෂ්ණත්වය 1000, මෙයාගේ උෂ්ණත්වය 2000 කියන්නේ උෂ්ණත්වය දෙගුණයකින් වැඩි. R ට වඩා P උෂ්ණත්වය දෙගුණයකින් වැඩි. T දෙගුණයකින් වැඩි වෙනවා නම් T ගේ 4 වෙනි බලය 2 4 වෙනි බලයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 16 ගුණයකින් වැඩි වෙනවා. T ගේ 4 වෙනි බලය 16 ගුණයකින් වැඩි වෙනවා කියන්නේ වර්ගඵලය 16 ගුණයකින් වැඩි වෙන්නයි ඕන. විකිරණ තීව්‍රතාවය 16 ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ තීව්‍රතා ව්‍යාප්තියට වක්‍රයේ වර්ගඵලයක් 16 ගුණයකින් වැඩි වෙන්න ඕන. හින්දා මේකේ ABC තුනම සත්‍යයි. ද 25 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 5. හරි. අපි අර ඉලෙක්ට්‍රොනික්ස් ටියුට් එකේ තිබිච්ච අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. බලමු ඉලෙක්ට්‍රොනික්ස් ටියුට් එකේ 42 වෙනි ගාන. පහත දී ඇති සත්‍යතාව වගුවට ගැලපෙන ත්වාරකයක දාර පරිපථය අඳින්න. දැන් සත්‍යතාව වගුවක් දීලා තියෙද්දී මෙයාට අනුරූප ත්වාරකයක දාර පරිපථය අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. x y z. මගෙන් දීලා තියෙනවා බිඳුව 1 අවස්ථා ටික 1.1. අතමකොත් මේ තියෙන්නේ x නෝ 1. අපි දන්නවා x o ත්වාරකයක ධාරය වෙන්නේ අසමාන ප්‍රදානයන් තියෙන වෙලාවදී ප්‍රතිදාන එකක් වෙන එක. මේකේ වෙලා තියෙන්නේ සමාන ප්‍රදාන දෙකක් තියෙද්දි ප්‍රතිදාන එකක් වෙච්ච එක. එහෙනම් මතක තියාගන්න ඕනේ x OR එක x NOR එකේ ප්‍රදාන දෙකක් විතරයි තියෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රදාන දෙක අසමාන වුණොත් තමයි x O එකේදී ප්‍රතිදාන එකක් වෙන්නේ. x NOR එකේදී තමයි එහෙනම් සමාන වුණාම ප්‍රතිදාන එකක් වෙන්නේ. හරි. මේක එහෙම අරගෙන හරියන්නේ නැහැ. මේ අපිට කියලා තියෙන්නේ ත්වාරක දාර පරිපථය සඳහා සමීකරණයක් අරගෙන අනුරූප තාර්කික දාර පරිපථය අදින්න කියලා. ඉතින් මේක බැලු බැලමින් තියෙන x NO එකක් හින්දා x NO කියලා කියන්න යන්න එපා. හරි. මේ වගේ එකද කරන්නේ මේ වැඩේ. සත්‍යතාව වගුවේ ප්‍රතිදාන එකක් වන අවස්ථා ටික අපි තෝරගන්නවා. මේක ක්‍රම දෙකක් තියෙනවා අරකමකුවත් min term max term කියලා. අපි මේක භාවිත කරන්නේ එක ක්‍රමයයි. එහෙනම් ප්‍රතිදාන එකක් වන අවස්ථා තෝරා ගැනීම තමයි අපි සිදු කරන්නේ. ප්‍රතිදාන එකක් වන අවස්ථා තෝරගත්තොත් මේ දීලා තියෙන ප්‍රධාන අවස්ථාවෙන් ප්‍රතිදාන එකක් වීමට සුදුසු n ద్వාරය මන් ලියන්න ඕන. එහෙනම් xy නේ. අනුරූප n ద్వාරය වෙන්නේ x.y. හැබැයි දීලා තියෙන ප්‍රධානවලදී ප්‍රතිදාන එක වෙන්න ඕන. දැන් බිඳුව දුන්නම එකක් වෙන්න නම් මෙතන x ගේ භාගය තිබිලා තියෙනවා නම් y ගේ භාගය තිබිලා තියෙනවා නම් x බිඳුව නම් x බා 1යි y බිඳුව නම් y බා 1යි 1.1 තමයි එක වෙන්නේ. එහෙනම් දීලා තියෙන ප්‍රධාන අවස්ථාවලින් ප්‍රතිදාන එකක් වීමට සුදුසු n ద్వාරයක් තමයි ලියන්න ඕන. එහෙනම් මෙතනදී ප්‍රතිදාන එකක් වීමට නම් x එකයි y එකයි එහෙනම් x.y කියන අගේ එකක් වෙනවා. x එකයි y එක නම් x.1 කියන එක x.y කියන එක එකක් වෙනවා. එහෙනම් ප්‍රතිදාන එකක් වන අවස්ථා තෝරගෙන ඒවාට අනුරූප n ద్వාර වලින් එම දීලා තියෙන ප්‍රධාන අවස්ථාවලට අනුරූපව ප්‍රතිදාන එකක් වන පරිදි n ద్వාර ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මෙහෙම ප්‍රකාශනයක් ලියුවම මේක සත්‍ය වෙන්නේ දැන් මේ ප්‍රධානට විතරයි. වෙනත් ඕනම ප්‍රධානාගයකදී මේක සත්‍යයි. උදාහරණයක් බලමු එක බිඳුව අවස්ථාවේ x ට එක ආදේශ කරොත් x බා බිඳුවයි. බිඳුව ඩොට් y ගේ බිඳුව කියන්නේ y භාගය 1යි. බිඳුව ඩොට් එක කියන්නේ අපි දන්න බිඳුවයි. එහෙනම් මේ අගය සත්‍ය වෙන්නේ එකක් වෙන්නේ මේ අවස්ථාවේ විතරයි. එහෙනම් මේ අගය සත්‍ය වෙන්නේ එකක් වෙන්නේ මේ අවස්ථාවේ විතරයි. එහෙනම් මේ දෙකෙන් මොකක් වුණත් ප්‍රතිදාන එකක් වෙන්න ඕන. මේ දෙකෙන් මොකක් වුණත් ප්‍රතිදාන එකක් වෙන්න ඕන. එහෙනම් මේ දෙන්නගේ O ගේට් එකක් වශයෙන් මට පුළුවන් ප්‍රතිදානය ලබා ගන්න. එහෙනම් ප්‍රතිදානය සමානයි x bar.y bar plus x.y. එහෙනම් ක්‍රමය තමයි සත්‍යතාවයේ ප්‍රතිදාන එකක් වන අවස්ථාව තෝරගන්න. එහෙනම් ප්‍රතිදාන එකක් වන අවස්ථාවලට සුදුසු n ద్వාරයක් ලියන්න. දීලා තියෙන ප්‍රධාන වලින් එක වෙන පරිදි. එහෙනම් මේ වෙලාවේදී ප්‍රධාන අගයන් වෙන්නේ බිඳුවයි. එහෙනම් මේ වෙලාවේදී ප්‍රතිදාන එකක් වෙන්නම් x bar y bar තියෙන්න ඕන. අනුරූප n ద్వාරය තමයි ලියලා තියෙන්නේ.
මේ වෙලාවේදී ප්‍රධාන අගයන් x එකයි y එකයි. එහෙනම් ප්‍රතිදාන එකක් වෙන්න x.y ප්‍රමාණවත් වෙනවා. එහෙනම් n ද්වාරයකින් දීලා තියෙන ප්‍රධාන වලින් ප්‍රතිදාන ලැබෙන විදිහට තමයි n ද්වාර වලට අනුරූප බූලියන් ප්‍රකාශන ලිව්වේ. මේ දෙකෙන් මොකක් ආවත් ප්‍රතිදාන එකක් වෙන්න ඕන හින්දා මේ n ද්වාරවල o ද්වාරයක් වශයෙන් මට ප්‍රතිදානය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේක f සමාන වෙන්නේ x.y x.y. එහෙනම් මේකට අනුරූපව අපිට පුළුවන් දැන් තාර්කික ධාරයක් ඇඳලා පෙන්වන්න. මේකදී තාර්කික ධාරය අදීදී මේ පොඩි කොටසක ඉඳලා නෙවෙයි මුළු කොටස ඉඳලා බලන්නේ. එහෙනම් මුළු කොටස තියෙන ඉස්සලාම o ධාරයක්. එහෙනම් අපිට තේරෙන්න ඕන අවසානයේදී තියෙන්න ඕන මේකේ o ධාරය. මේ එක o ධාරයකට ලැබිලා තියෙන්න ඕන x.y අනිත් ප්‍රධානයේ ලැබිලා තියෙන්න ඕන x.y. එහෙමනොත් තමයි ප්‍රතිදානය x.y x.y වෙන්නේ. එහෙනම් මෙයාට xy ලැබෙන්න නම් x.y ලැබෙන්න නම් n ද්වාරයක් සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් එයාට ඍජුව x තුයි y කියන ප්‍රධාන සම්බන්ධ වෙලා තියෙනවා. xy ප්‍රධානයන් આવොත් තමයි මෙම n ද්වාරයෙන් x.y ප්‍රතිදානයක් ලැබෙන්නේ. එහෙනම් මෙතනත් තව n ද්වාරයක් තියෙනවා. ඒ n ද්වාරයට ලැබිලා තියෙන්න ඕන x භාගය y භාගයයි. එහෙනම් x භාග ලැබෙන්න නම් x ට not ද්වාරයක් සම්බන්ධ කරන්න ඕන. y භාග ලැබෙන්න නම් y ට not ද්වාරයක් සම්බන්ධ කරන්න ඕන. එහෙනම් අනුරූප ත්වාරකික ධාර පරිපථය වෙන්නේ මේ පරිපථය. බලමු ඊට පස්සේ 70 වෙනි ගාන ඉලෙක්ට්‍රොනික්ස් ටියුබ් එකේ 70 වෙනි ගාන. පෙන්වයිති කාරකාත්මක වර්ධක පරිපථයේ ප්‍රධාන වෝල්ටීයතා V1 V2 වේ Vout සමාන වන්නේ කියලා. කාරකාත්මක වර්ධක පරිපථ ටිකක් තමයි අපිට පෙන්වලා තියෙන්නේ. මේක තමයි දීලා තියෙන පරිපථය. අපි අහන්නේ Vout සඳහා අගයක්. හරි. ප්‍රධාන අගයන් වෙන්නේ V1 V2. මේ කාරකාත්මක වර්ධක තුනක් තියෙනවා. මේ තුනේම ඍණ ප්‍රතිපෝෂණ තියෙනවා. Vout ගෙන් V ඍණ සම්බන්ධයක්, Vout ගෙන් V ඍණ සම්බන්ධයක්, Vout ගෙන් V ඍණ සම්බන්ධයක්. ප්‍රතිපෝෂණ තියෙනම් අපි දන්නවා ස්වර්ණමය රීතිය අනුව ධන ඍණ අග්‍රවල. ඒ කියන්නේ අපවර්තනය නොවන ප්‍රධානය අපවර්තනය වෙන ප්‍රධානය අතර විභවාන්තරය ශූන්‍යයි. කියන්නේ විභව සමානයි. එහෙනම් මෙතන V2 නම් මෙතනත් V2 වෙන්න ඕන. සන්නායක අම්බියක් හින්දා මෙතන V2 වෙන්න ඕන. එහෙනම් මේ කාරකාත්මක වර්ධකයේ වර්ධනයක් සිද්ධ වෙන්නේ ප්‍රතිදානය වෙන්න ඕන V2මයි. එහෙනම් මම මේ කොටස දැන් මකන්නම් මේ කොටස අපිට අවශ්‍ය නැහැ. මෙතන අගේ V2. එහෙනම් මෙතනත් එහෙමමයි. මෙතන V1 නම් ධන ඍණ අග්‍රවල විභව සමාන වෙද්දි මෙතනත් V1 සන්නායක අම්බියක් හින්දා මෙතනත් V1 වෙන්න ඕන. අපි දන්නවා සන්නායක අම්බියක විභව වෙනසක් නැහැ. එහෙනම් මෙතන ප්‍රතිදානය වෙන්නේ V1. එහෙනම් මේක තව සුළු කරගන්න පුළුවන් වුණා අපිට මේ පරිපථ අවස්ථාවට. දැන් අපි දන්නවා මෙයාගේ මේ ප්‍රධාන අග්‍රවල ස්වර්ණමය රීතිය අනුව අපි දන්නවා ප්‍රධාන අග්‍රවලින් ධාරා ඇතුළු වෙන්න හෝ පිට වෙන්න බෑ. එහෙනම් මෙතන ප්‍රතිරෝධයක් තිබුණට වැඩක් නැහැ. ධාරාවක් කියන්නේ නැත්නම් විභවාන්තරයක් නැහැ. මෙතන V2 නම් මෙතනත් V2 වෙන්න ඕන. එහෙනම් මේක තව දුරටත් අසු වෙනවා. මේ ප්‍රතිරෝධයත් අපිට අයින් කරලා දාන්න පුළුවන්. එහෙනම් මෙයත් ප්‍රතිපෝෂණයක් තියෙනවා. ඍණ ප්‍රතිපෝෂණයක් තියෙන අවස්ථාවක්. ධන ඍණ අග්‍රවල එහෙනම් විභව සමාන වෙන්න ඕන. එහෙනම් ධනාග්‍ර විභවය V2 නම් ඍණාග්‍ර විභවයත් V2. මෙතන විභවය V2 කියන්නේ මෙතන විභවයත් V2. දැන් මට පුළුවන් Vout V1 අතර සම්බන්ධයක් ගන්න. මම මෙහෙම ධාරාවක් කරන්න. මෙහෙන් එන ධාරාව අපි දන්නවා ප්‍රධාන අග්‍ර වලට ධාරාව යන්නේ නැහැ. එහෙනම් මෙහෙට ධාරාවක් යන්නේ නැත්නම් මුළු ධාරාවම යන්නේ මේ ප්‍රතිරෝධය හරහා. ප්‍රතිදානට මුකුත් සම්බන්ධ කරපු නැති හින්දා මේ ධාරාව කාරකාත්මක වර්ධකයේ තුලට යනවා. ප්‍රතිදානයේ ධාරා ඇතුල් වෙන්න හෝ පිට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට පුළුවන් මේ ධාරා දෙක සමාන කරලා සමීකරණයක් ලියන්න. ඕම් නියමනෝ අපි දන්නවා V සමානයි R, I සමානයි V බෙදීම R. විභවාන්තරයේ ප්‍රතිරෝධයෙන් බෙදුවා නම් හරි.
විභවාන්තරය ගනිද්දී ධාරාව ලකුණු කරලා තියෙන විදිහට වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරන්න. මොකද අපි දන්නවා ධාරාවක් ලකුණු වෙන්නේ විභවය වැඩි තැන සිට අඩු තැනට. ප්‍රතිරෝධයකින් ධාරාව ගමන් කරන්නේ විභවය වැඩි තැන සිට අඩු තැනට. එහෙනම් මම ධාරාව ලකුණු කරලා තියෙන විදිහට විභවය වැඩි වෙන්න ඕන V1. එහෙනම් මෙයාගේ තුලින් ගන්න ධාරාවයි වැඩි විභවය V1 අඩු විභවය වෙන්නේ නම් V2 ප්‍රතිරෝධයෙන් බෙදුවා නම් හරි. මෙයාගේ තුලින් ගන්න ධාරාවයි මෙයාගේ තුලින් ගන්න ධාරාවයි සමානයි. එහෙනම් මේ ධාරාව මාක් වෙලා තියෙන විදිහට වැඩි විභවය වෙන්නේ V2. අඩු විභවය වෙන්නේ මේ පැත්තේ Vout. ප්‍රතිරෝධයෙන් බෙදුවා නම් හරි. එහෙනම් R කැපිලා යනවා. මෙතන Vout මට හොයාගන්න පුළුවන්. ඍණ Vout මෙහාට ගෙනම ධන Vout වෙනවා. ඍණ V2 මෙහාට ගෙනච්චොත් ධන V2 දෙකයි V2 වෙනවා. V1 මෙහාට ගෙනච්චම ඍණ V1 වෙනවා. එහෙනම් මෙතන Vout සමාන වෙන්නේ 2යි V2 ඍණ V1. එහෙනම් හතරවෙනි පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. අපි බලමු 71 වෙනි ගැටලුව. ඒකෙත් කාරකාත්මක වර්ධක පරිපථයක් තමයි තියෙන්නේ. මේ කාරකාත්මක වර්ධක පරිපථයේ සැලකුවොත් මෙන්න මේ කොටස සැලකුවොත් එක අවස්ථාවකුත් මේ කොටස සැලකුවොත් අපිට තව අවස්ථාවකුත් ලබා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ප්‍රතිපෝෂණ පරිපථයක් තියෙනවා. ඍණාග්‍රයට ඍණ ප්‍රදානයට Vout ගෙන් සම්බන්ධයක් තියෙනවා. ඍණ ප්‍රතිපෝෂණයක් තියෙනවා. මෙතනත් Vout ගෙන් ඍණ ප්‍රදානයට කියන අපවර්තනය වෙන ප්‍රදානයට සම්බන්ධයක් තියෙනවා. ප්‍රතිපෝෂණයක් තියෙනවා. මේ දෙකම සම්පූර්ණ පුඩු අවස්ථාවල තියෙන්නේ. මෙයාගේ අපවර්තනයේ නොවන අග්‍රයට ප්‍රදාන දෙන නිසා අපි දන්න මේක අපවර්තනය නොවන සම්පූර්ණ පුඩු අවස්ථාව. මේ අපවර්තනය වන අග්‍රයට ප්‍රදානය ලැබෙන්නේ. මෙයාගේ ප්‍රතිදානය තමයි මෙයාට ප්‍රදානය වෙන්නේ. මෙයාගේ ප්‍රතිදානය මෙයාට ප්‍රදානය වෙනවා. එහෙනම් අපවර්තනයේ වන අග්‍රයට මේ ප්‍රදානය ලැබෙන්නේ. මේ අපවර්තනයේ වන සම්පූර්ණ පුඩු අවස්ථාව. මේ වගේ වෙලාවදී අපි වෝල්ටේජතාලාභය හොයාගන්න පුළුවන්. Vout අපි මේකේ සමීකරණ අපි ලියන්නේ මේ විදිහටනේ. Vout සමානයි 1 ධන RF බෙදීම R වාරයක් V. මේ පරිපථ අවස්ථාවේ Vout අපිට හොයාගන්න පුළුවන් ඍණ RF බෙදීම R වාරයක් V. RF කියන්නේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය. Vout ගෙන් ඍණ ප්‍රදානයට සම්බන්ධ වෙන ප්‍රතිරෝධය. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් Vout සමාන වෙන්නේ 1 ධන RF වෙන්නේ R2 බෙදීම ප්‍රතිරෝධය මෙතන ගිය R1 වාරයක් Vin. මෙතන මට ලියන්න පුළුවන් Vout සමාන වෙන්නේ ඍණ RF වෙන්නේ R1. මෙතන R වෙන්නේ R2 වගේ වාරයක් V. අපි දන්න මේ ලැබෙන්නේ වෝල්ටේජතාලාභය. මේ වෙලාවේදී වෝල්ටේජතාලාභය තමයි මේ ලැබෙන්නේ. එහෙනම් අපි බලමු මෙතෙන්දී Vout කොහොමද ලබා ගන්න කියන එක. එහෙනම් මෙයාගේ වෝල්ටේජතාලාභය විතරක් මම ලියන A1 කියලා. වෝල්ටේජතාලාභය වෙන්නේ 1 ධන R2 බෙදීම R1. මෙයාගේ වෝල්ටේජතාලාභය මම A2 කියලා දාන්නම්. ඍණ R1 බෙදීම R2. දැන් මේ තියෙන කාරකාත්මක වර්ධක පරිපථ දෙකක් ශ්‍රේණිගත වෙච්ච අවස්ථාව. එහෙනම් මේකේ ශ්‍රේණිගත වුණොත් මොකද්ද වෙන්නේ කියලා බලමු අපි. මම මේ කාරකාත්මක වර්ධක පරිපථය සරලව මෙහෙම කොටුවකින් පෙන්වන්නම්. මේ පළවෙනි එක්කෙනාගේ වෝල්ටේජතාලාභය A1, මේ දෙවෙනි එක්කෙනාගේ වෝල්ටේජතාලාභය A2. මේ දෙන ශ්‍රේණිගත වෙලා තමයි තියෙන්නේ. මෙයා Vout, මෙයා තමයි V. මේ අතරමැද වෝල්ටේජතාවය මම V0 කියලා ගන්නවා. එහෙනම් මෙයාගේ වෝල්ටේජතාලාභය A1 කියලා කියන්නේ මෙයාගේ ප්‍රතිදානය Vout V0 කියලා ගත්තේ. එයාට අනුරූප ප්‍රදානය Vin ගෙන් බෙදුවම ලැබෙනවා කියන්නේ. මෙයාට අනුරූප වෝල්ටේජතාලාභය කියන්නේ එයාගේ ප්‍රතිදානය, ඒ කියන්නේ Vout එයාට අනුරූප ප්‍රදානය වන V0 ගෙන් බෙදුවම ලැබෙනවා කියන්නේ. එහෙනම් මේ දෙන්නගේ ගුණිතය සැලකුවොත් A1 A2 ගුණිතය සැලකුවොත් අපි දන්නවා මේ දෙක ගුණ කරාම V0 කැපිලා ගියා. නමුත් එන්නේ Vout බෙදීම Vin. එහෙනම් මුළු පරිපථයේම ප්‍රතිදාන වෝල්ටේජතාවය ප්‍රධාන වෝල්ටේජතාවයෙන් බෙදුවම ලැබෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ මුළු පරිපථයේ තියෙන
සඵල වෝල්ටීයතා ලාභය. එහෙනම් තේරෙන්න ඕන කාරකාත්මක වර්ධක පරිපථ දෙක ශ්‍රේණිගත වුණාම සඵල වෝල්ටීයතා ලාභය එක් වර්ධක පරිපථවල වෝල්ටීයතා ලාභවල ගුණිතයට සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ පරිපථයට අනුරූප වෝල්ටීයතා ලාභය මට ලියන්න පුළුවන් A1 A2 ගුණිතය. එහෙනම් මුළු වෝල්ටීයතා ලාභය A සමානයි A1 A2 ගුණිතය. එහෙනම් A1 කියන්නේ එක ධන R2 බෙදීම R1, A2 කියන්නේ ඍණ R1 බෙදීම R2. මේක සුළු කරා නම් මට පුළුවන් මේ පරිපථය සඳහා මුළු එහෙම නැත්නම් සඵල වෝල්ටීයතා ලාභය හොයාගන්න. එහෙනම් R1 R2 මෙතන එකෙන් ගුණනම ඍණ R1 බෙදීම R2. මෙයාගේ මේකෙන් ගුණනම ධන ඍණ වෙනවා R1 R1 කැපෙනවා R2 R2 කැපෙන එකක් වෙනවා. ඍණ එකක් එළියට ගත්තොත් එක ධන R1 බෙදීම R2 කියලා ලැබෙනවා. නම් මේ පරිපථයේ සඵල වෝල්ටීයතා ලාභය වෙන්නේ ඍණ වාරයක් R1 බෙදීම R2 ධන 1. කියන්නේ 4 වෙනි පිළිතුර. බලමු 69 වෙනි ගැටලුව. රචන ප්‍රශ්නයක් තියෙන්නේ. R ප්‍රතිරෝධයක් කරා V විභවාන්තරයක් යොදා ඇත. V යගය කුඩා ඩෙල්ටා V ප්‍රමාණයකින් වැඩි කළ විට ප්‍රතිරෝධය හරහා ධාරාව I සිට I ධන ඩෙල්ටා I දක්වා වැඩි වේ. ඩෙල්ටා V සමානයි ඩෙල්ටා I R බව පෙන්වන්න. එහෙනම් මේක අපි දන්න සරල දෙයක්. මේක ඔප්පු කිරීමනේ යන්නේ. අපි දන්නවා V සමානයි IR වල R කියන්නේ නියතයක් නම් V2 I2 සමානුපාතිකයිනේ. V2 I2 සමානුපාතික නම් එයාගේ වෙනසටත් ඒ සමීකරණය සත්‍යයි. මේක අපිට එක සැරේම ගන්න පුළුවන් සම්බන්ධයක්. මේක ඔප්පු කිරීමක් තමයි අපෙන් අහන්නේ. හරි. අපි හිතමු. අපි අවස්ථා දෙකකට ආදේශ කරමු. එහෙනම් මේකේ I ධාරාවක් යද්දි විභවාන්තරය P කියලා ගමු. ඒ වුණොත් V සමාන IR අනුව I ධාරාවක් ගලන විට විභවාන්තරය V ධාරාව I ප්‍රතිරෝධය R. ධාරාව I ධන ඩෙල්ටා I වුණොත් විභවාන්තරය ඩෙල්ටා V වලින් වැඩි වෙනවා. එහෙනම් නා විභවාන්තරය වෙන්නේ V ධන ඩෙල්ටා V සමාන I වෙන්නේ I ධන ඩෙල්ටා I වාරයක් R. දැන් මට පුළුවන් මේ තියෙන පළවෙනි සමීකරණය, මේ තියෙන දෙවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරා. මේකෙන් මේක අඩු කරොත් V ධන ඩෙල්ටා V ගෙන් V අඩු වුණාම ඩෙල්ටා V. IR ඩෙල්ටා IR ගෙන් IR අඩු වුණාම ඩෙල්ටා I R. එහෙනම් ඊට ලේසියෙන්ම ඩෙල්ටා V සමානයි ඩෙල්ටා IR කියලා අපිට හොයාගන්න පුළුවන්. දෙවෙනි කොටසෙන් අහන්නේ දී ඇති පරිපථයේ VV.7යි ට්‍රාන්සිස්ටරේ ධාරාලාභයේ CI කියලා දීලා දෙනවා. IE IC සමානයි සලකා අගයන් කිහිපයක් හොයන්න දීලා දෙනවා. අපි දන්නවා විශේෂයෙන් කියලා තිබෙන්නේ නැති වුණා ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරී අවස්ථාවේ IB නොසලකා හරින්න පුළුවන්. IB නොසලකා හරින්න පුළුවන් නේද? අපි දන්නනේ IE යගේ IC IB වල එකතුවට සමානයි කියලා. IB නොසලකා හරින්න පුළුවන්. එහෙනම් IB ගොඩාරියක් අඩු හින්දා IE ගයයි IC ගයයි ආසන්න වශයෙන් සමාන කරන්න පුළුවන්. හරි. මේක තමයි අපිට දීලා තියෙන ට්‍රාන්සිස්ටර් පරිපථය. මේක අපෙන් අහන්නේ VE, IE, VC, IB අගයයි. එහෙනම් මෙතන වෝල්ටේජතාවය 4 වෝල්ට් කෝෂයක්. එහෙනම් මේ කෝෂයෙන් 4 වෝල්ට් විභවාන්තරයක් ලබා දෙනවා. ඒ විභවාන්තරයෙන් තමයි VE සංදිය පෙරනපුරු කරන්න ඕන. එතකොට මට මෙහෙම සමීකරණයක් ලියන්න පුළුවන්. මෙතන මුළු විභවාන්තරය 4යි සමාන වෙන්න ඕන BE හරහා විභවාන්තරය VBE ධන මේ RE ප්‍රතිරෝධය හරහා විභවාන්තරය මෙයාගේ තුලින් ගන්න ධාරාව IE කියලා ගමු. එහෙමනොත් IE වාරයක් RE. දැන් අපි යන ආදේශ කරමු 4 සමානයි VB කියන්නේ අපි දන්න සිලිකන් ට්‍රාන්සිස්ටර් එකේ 0.7 කියලා දීලා තියෙනවා. VB 0.7ක විභවාන්තරයක් වෙන්න ඕන. IE වාරයක් RE කියන්නේ 3.3 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන වෝල්ට් වලින් තියෙන්නේ කිලෝ ඕම් ආදේශ කරොත් ධාරාව ලැබෙන්නේ මිලි ඇම්පියර් වලින්. කිලෝ 10 3යි මිලි 10 ඍණ 3යි කැපෙලා කියන වෝල්ට් ලැබෙනවා. එහෙනම් ප්‍රතිරෝධ කිලෝ ඕම් ආදේශ කරා නම් මට ධාරාව ලැබෙන්නේ මිලි ඇම්පියර් වලින්. 11 තියෙනවා. මේක IE හොයන්න පුළුවන්. 4.7ක් අඩු වුණාම 3.3යි කැපෙලා ගියාම IE සමානයි 1යි මිලි ඇම්පියර් කියලා ලැබෙනවා. ඔන්න IE ධාරාව යගේ අපි හොයාගත්තා. VE යගේ අහන්නේ. VE යගේ. එහෙනම් ඔන්න IE යගේ හොයාගෙන තියෙනවා. IE සමානයි 1 මිලි ඇම්පියර්. VE යගේ අපිට හොයන්න පුළුවන් මේ හරහා විභවාන්තරය IERA. එහෙනම් 1 මිලි ඇම්පියර් 3.3 කිලෝ ඕම් වලින් වැඩි වෙනවා. එහෙනම් 3.3 වෝල්ට් කිලෝ මිලි කැපිලා යනවා.
ධාරාව වෙන්නේ පල්ලෙහාට. IV ධාරාව වෙන්නේ ට්‍රාන්සිස්ටර් තුලට. මේක NPN ට්‍රාන්සිස්ටර්. IC ධාරාව වෙන්නේ ට්‍රාන්සිස්ටර් තුලට. මේ දෙක එකතුව IE ට්‍රාන්සිස්ටරෙන් ඉවතට යනවා. එහෙනම් අපි දන්නවා ප්‍රතිරෝධයක ධාරා ගණන්නේ විභවය වැඩි තැන සිට අඩු තැනට. එහෙනම් මෙතනට වඩා මෙතන විභවය වැඩි වෙන්න ඕන. මෙතන භූගතින්ද විභවය ශුන්‍යයි. මෙතනට වඩා මෙතන විභවය 3.3කින් වැඩි වෙන්න ඕන. ඉතින් VE අගය අපි දන්නවා බිඳුවට වඩා 3.3කින් වැඩි. ඒ කියන්නේ 3.3 වෝල්ට් වෙන්න ඕන. VE කියගියත් අපි හොයාගත්තා. ඊට පස්සේ අපෙන් අහන්නේ VC අගය. දැන් ආසන්න වශයෙන් IE2 IC2 සමානයි කියලා අපිට මේ ගානෙක කියලා තියෙනවා. එහෙනම් මට පුළුවන් මේ පරිපථයට සමීකරණයක් ලියන්න. එහෙම නැත්නම් අපිට ලේසියෙන් මෙහෙම ගන්නත් පුළුවන්. මේ හරහා විභවාන්තරය හොයාගන්න පුළුවන්. 4.7 කිලෝ ඕම් කියන්නේ IC ධාරාවත් IE ධාරාවට සමානයි කියලා දෙනවනේ. කිව්ව නැතත් අපිට ගන්න පුළුවන් ක්‍රියාකාරී අවස්ථාවේදී. 1 මිලි ඇම්පියර් නම් 4.7න් වැඩි කරාම කිලෝ මිලි කැපිලා ගියාම 4.7 වෝල්ට් කියලා දෙනවා. ධාරාවෙන් මෙහාට. එහෙනම් ධාරා හැමතිස්සෙම ගලන්නේ විභවය වැඩි තැන සිට අඩු තැනට. C අග්‍රේ විභවය කියන්නේ මෙතන විභවයමයි. එහෙනම් C අග්‍රේ විභවය වෙන්නේ මෙතන VCC අගය 10යි. 10න් 4.7ක් අඩු වෙනවා. එහෙනම් VC අගය 10න් 4.7ක් අඩු වෙනවා. ඒ කියන්නේ 5.3 වෝල්ට් වෙනවා. 5.3 වෝල්ට්. අන්න VC අගයත් අපි හොයාගත්තා. එහෙනම් IV හොයන්න පුළුවන් අපිට ක්‍රියාකාරී අවස්ථාවේ ට්‍රාන්සිස්ටරේ පවතිනවා නම් අපි දන්නවා බීටා මෙතන අපි IC ගියදී හොයාගන්න පුළුවන් බීටා IB ගුණිතෙන්. අන්න තමයි මුල් සමීකරණය ලියන්න. අපි දන්නවා බීටා සමානයි IC බෙදීම IB වෙනවනේ. බීටා සමානයි IC බෙදීම IB නම් මට IB අගය හොයන්න පුළුවන් IC අගය බීටාගෙන් බෙදලා. එහෙනම් IC අගය මිලි ඇම්පියර් 1යි. ඒ කියන්නේ IE ට සමානයි බීටා අගය 100යි. එහෙනම් IB සමාන වෙන්නේ 1 බෙදීම 100 0.01යි මිලි ඇම්පියර්. IB ධාරාව 0.01 මිලි ඇම්පියර් වෙනවා. එහෙනම් දෙවෙනි කොටස ඉතා ලේසි. දෙවෙනි කොටස තියෙන කොටස් හතරේම අගයන් අපි හොයාගෙන තියෙනවා. ඊට අවස්ථාවේ පාදව සංග්‍රාහක සංදිය. පාදව සංග්‍රාහක සංදිය පසු නැඹුරු බවද පෙන්වනවා. එහෙනම් අපි දන්නවා මේක NPN ට්‍රාන්සිස්ටරයක්. මෙතන N, මෙතන P, මෙතන N. VC අගය හොයාගත්තා. VB අගය අපි හොමු. මෙතන බිඳුව නම් මෙතනත් බිඳුවයි. මේ කෝෂයේ මේ පැත්තේ විභවය වැඩි, මේ පැත්තේ විභවය අඩුයි. ධනාග්‍රේ විභවය වැඩි හැමතිස්සෙම. එහෙනම් ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේ පැත්තට යද්දි විභව අන්තරයට සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕන. අපි දන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් දීලා නැහැ. ඒ කෝෂයේ දෙකලවර විභව අන්තරය විද්‍යුත් ජාම්වලට සමානයි කියලා අපි මුලින්ම ගත්තේ. නම් මෙතනට වඩා මෙතන විභවය 4කින් වැඩි. يعني VB ගිය 4 වෝල්ට්. එහෙනම් VB අගය 4 වෝල්ට්, VC අගය අපි හොයාගත්ත 5.3 වෝල්ට්. එහෙනම් මේක PN සංදියක් තියෙන්නේ. B තමයි P ට සම්බන්ධ වෙන්නේ, C තමයි N ට සම්බන්ධ වෙන්නේ. එහෙනම් B ට වඩා C ගේ විභවය වැඩි. ඒ කියන්නේ P ට වඩා N ගේ විභවය වැඩි. P ට වඩා N ගේ විභවය වැඩි නම් අපි දන්නවා PN සංදිය පසුනඹුරු අවස්ථාවේ තියෙන. එහෙනම් අපිට කියන්න පුළුවන් පාදම සංග්‍රාහක සංදිය පසුනඹුරු අවස්ථාවේ පවතිනවා කියලා. හරි. අපල B කොටස පාදම සඳහා සැපයුම් වෝල්ටේජතාවයේ කුඩා ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි කළේයයි සිතමු. පළවෙනි එක VB හි වෙනස් වීම නොසලකා හැරිය හැකි නම් පාදම වෝල්ටේජතාවයේ වැඩිවීම මගින් ඇතිවෙන විමෝචක වෝල්ටේජතාවයේ VE වෙනස් වීම ඩෙල්ටා VE සර්. හරි. මේ පරිපථයම තමයි අපි පොඩ්ඩක් මේක වෙනම හඳගමු. මේ B, මේ C, මේ E. අපිට කියලා තියෙනවා B හි වෝල්ටේජතාවය ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි කරනවා. මෙතන විභවාන්තරයේ ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි කරනවා. මේ විභවාන්තරයේ ඩෙල්ටා V ප්‍රමාණයකින් වැඩි කරනවා. BE විභවාන්තරය වෙනස් වෙන්නේ නැත්නම් මේ විභවාන්තරයේ ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි කරොත් මේක නියතයි නම් අපි දන්නවා මේ දෙන්නගේ එකතුව
මේ දෙනක එකතුව මේ මුළු විභවාන්තරයට සමාන වෙන්න බෑ. එහෙනම් මේ වෝල්ටීයතාවය ඩෙල්ටා VB ගෙන් වැඩි වුණොත් මේ දෙන්නගේ එකතුවත් ඩෙල්ටා VB වලින් වැඩි වෙන්න ඕන. මෙයා නියතයි නම් මෙයාගේ හරහා විභවාන්තරය ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕන. මෙතන VB නියතයි 0යි. එහෙනම් E ගේ වෝල්ටීයතාවය ඩෙල්ටා VE ඩෙල්ටා VB ට සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕන. උදාහරණට මෙයාගේ විභවය 1කින් වැඩි කරොත් මෙයාගේ විභවාන්තරය වෙනස් වෙන්නේ නැත්නම් මෙතන විභවයත් 1කින් වැඩි වීම සිද්ධ වෙනවා. එහෙනම් මේක පළවෙනි කොටස ලේසි. VE වෙනස් වීම ඩෙල්ටා VB වෙනස් වීමයි සමානයි BE ගේ විභවාන්තර වෙනසක් උනේ නැත්නම්. දෙවෙනි කොටස එමගින් විමෝචක ධාරාවේ වෙනස් වීම සොයන්න. එහෙනම් අපි දන්නවා දැන් අර පළවෙනි කොටසෙම සම්බන්ධයක් ගත්තා. ඩෙල්ටා V සමානයි ඩෙල්ටා I වාරයක් R. එහෙනම් විමෝචක ධාරාවේ වෙනස් වීම ඩෙල්ටා IE නම් සමානයි ඩෙල්ටා VE බෙදීම RE. ඒ කියන්නේ ඩෙල්ටා IE සමානයි ඩෙල්ටා VE කියන්නේ ඩෙල්ටා VB වනේ බෙදීම RE. එහෙනම් විමෝචක ධාරාවේ වෙනස් වීම ඩෙල්ටා VB බෙදීම RE කියලා අපිට හොයාගන්න පුළුවන්. සංග්‍රහක වෝල්ටේජය වෙනස් වීම අහනවා. මම මෙතන ඩෙල්ටා IE වෙනස් වීම මෙතන ලියන්නම් ඩෙල්ටා VB බෙදීම RE. හරි. එහෙනම් අපි යන්නේ සංග්‍රහක වෝල්ටේජය වෙනස් වීම. සංග්‍රහක වෝල්ටේජය වෙනස් වීම ලියද්දී මම දැන් මේ කොටසත් මකන්නම්. මේ කොටස අපිට අවශ්‍ය නැහැ දැන්. සංග්‍රහක වෝල්ටේජය ගන්න වෙන්නේ මෙතන IC ධාරාව නම් මෙයාගේ හරහා විභවාන්තරය ICRC. මෙතන විභවයට වඩා මෙතන විභවය ICRC වලින් අඩු වෙනවා. එහෙනම් VC අගය සමාන උනේ VCC අගයෙන් අඩු කරන්න ඕන ICRC විභවාන්තරය. මෙතනට වඩා මෙතන විභවය අඩුයි ICRC ප්‍රමාණයකින්. ICRC. එහෙනම් අවස්ථා දෙකකදී ආදේශ කරොත් පසු එකෙන් පෙර එක අඩු කරන්න ඕන. එහෙනම් පසු ධාරාවෙන් පසු ධාරාව අපි හිතමු IC ඩෑෂ් කියලා. ඒ වුණොත් පසු විභවාන්තරය ඩෙල්ටා VC කියන්නේ පසු විභවාන්තරය. VCC ඍණ IC ඩෑෂ් RC. අඩු කරන්න ඕන පෙර එක VCC ඍණ IC RC යගේ. දැන් තේරෙන්න ඕන VCC මෙතන ඍණ VCC කැපිලා යනවා. මෙතන ඍණ ධන වෙනවා. එතකොට IC RC ඍණ IC ඩෑෂ් RC. එහෙනම් මෙතන මට ලැබෙනවා මේ තියෙන්නේ IC පෙර එක I dash තමයි පසු එක විදිහට ගස්සේ. එහෙනම් මෙතන ඍණ RC එළියට ගත්තම IC dash ඍණ IC පසු එකෙන් පෙර එක අඩු කළා. මේ තමයි ධාරාවේ සිදුවෙච්ච වෙනස. IC ධාරාවේ සිදුවෙච්ච වෙනස කියන්නේ ඍණ RC ඩෙල්ටා IC. ඍණ RC ඩෙල්ටා IC හැමතිස්සම පසු එකෙන් තමයි පෙර එක අඩු කරගන්න ඕන වෙනස ලබා ගනිද්දී. මේක තමයි C ගේ වෝල්ටීයතාවය සංග්‍රහක වෝල්ටීයතාවයේ සිදුවෙච්ච වෙනස. හැබැයි මෙතන ඩෙල්ටා IC ට අගයක් ආදේශ කරන්න ඕන. අපි දන්නවා මෙතනදී විමෝචකයේ ධාරාවයි IC ධාරාවයි සමාන වුණ හින්දා විමෝචකයේ ධාරාව වෙනස් වීමයි IC සංග්‍රහකයේ ධාරාව වෙනස් වීමයි සමාන වෙන්න ඕන. එහෙමනොත් මට ලියන්න පුළුවන් සංග්‍රහකයේ වෝල්ටීයතාව වෙනස් වීම ඩෙල්ටා VC සමාන වෙන්න ඕන ඍණ RC වාරයක් ඩෙල්ටා IC කියන්නේ ඩෙල්ටා IE ටම සමානයි. මොකද IC ධාරාවයි IE ධාරාවයි විශාලත්ව සමාන නිසා. එමුණොත් එන්නේ ඩෙල්ටා VB බෙදීම RE. එහෙනම් සංග්‍රහක වෝල්ටීයතාවය වෙනස් වීම එන්න ඕන ඍණ RC වාරයක් ඩෙල්ටා VB බෙදීම RE. හතරවෙනි කොටස කියන්නේ මෙම වෙනස් වීම වැඩිවීමක් නම් ධන ලකුණක්ද නොයසේ නම් ඍණ ලකුණක්ද ඔබේ තුනෙහි ලබාගත් ප්‍රකාශනයේ ඉදිරියෙන් යොදන්නලු. දැන් අපි දන්නවා මෙතනදී අපි ලකුණත් එක්කමයි හොයාගත්තේ. විශාලත්වය විතරක් නෙවෙයි දැන් තේරෙන්න ඕන C ගේ වෝල්ටීයතාවය අඩුවීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්න කොහොමද පොදු විමෝචක අවස්ථාවේදී වෝල්ටීයතාවය අංශක 180 කලා වෙනසක් සිද්ධ වෙන්න ඕන. ප්‍රධාන වෝල්ටීයතාවය වැඩි වෙද්දී ප්‍රතිධාන වෝල්ටීයතාවය කියන්නේ C ගේ වෝල්ටීයතාවය අපි ගොඩක් වෙලාවට ප්‍රධාන විදිහට ලබාගන්නේ. C ගේ වෝල්ටීයතාවය අඩු වෙන පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. පහ එනයින් වර්ධකයේ වෝල්ටීයතාලාභය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. අපි දන්නවා වෝල්ටීයතාලාභය කියන්නේ ප්‍රතිධාන වෝල්ටීයතාවය. අපි C නම් ප්‍රතිධාන වෝල්ටීයතාවය විදිහට ගන්නේ
ප්‍රතිදාන වෝල්ටේජතාවයේ වෙනස අපි ප්‍රධාන වෝල්ටේජතාව විදිහට B නම් වෙනස් කරන්නේ B ගේ වෝල්ටේජතාව වෙනසෙන් බෙදුවම ලැබෙන අගයට සමානයි. මෙතන ඩෙල්ටා VC බෙදීම ඩෙල්ටා VB අගයක් ගන්න පුළුවන්. ඍණ RC බෙදීම RE වෙන. එහෙනම් මේ තියෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේදී මෙතන RE නම් පොදු විමෝචක වින්‍යාසයේදී ट्रांसिस्टरे वोल्टेजतालाभය සඳහා ප්‍රකාශ. නම් මේ ලැබිලා තියෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටේජතාලාභය සඳහා ප්‍රකාශනය. දැන් B ගේ වෝල්ටේජතාවය තමයි ප්‍රධාන වෝල්ටේජතාවය වෙන්නේ. C ගේ වෝල්ටේජතාවය තමයි ප්‍රතිදාන වෝල්ටේජතාවය වෙන්නේ. එමුණත් වෝල්ටේජතාලාභය ඍණ RC බෙදීම RE සමානයි. එහෙනම් වෝල්ටේජතාලාභය ඍණෙන් අදහස් කරන්නේ ප්‍රධාන වෝල්ටේජතාවයේ ධන වෙද්දී අපි මෙහෙමත් හිතමු. අපිට මේ විදිහට ලියන්න පුළුවන් නේද? වෝල්ටේජතාලාභය කියලා කියන්නේ ප්‍රතිදාන වෝල්ටේජතාවයේදීම ප්‍රධාන වෝල්ටේජතාවයනේ. නම් VC යුක්ත කරොත් මෙතන ඩෙල්ටා VB ගෙන් ගුණ වෙන කෙනේ. ඩෙල්ටා VB ධනාගයක් නම් මේක ඍණ හින්දා ප්‍රතිදානය ඍණ උත්තරයක් වෙන්න ඕන. ප්‍රධානය ඍණයි නම් ඒ කියන්නේ අඩු වෙනවා නම් මේ වෙනසනේ තියෙන්නේ. ප්‍රධානය වැඩි වෙනවා නම් ප්‍රතිදානය අඩු වෙනවා. ප්‍රධානය අඩු වෙනවා නම් ඍණෙන් ගුණ වුණාම ප්‍රධානය වැඩි වෙනවා. එහෙනම් අපි දන්නවා ප්‍රධාන වෝල්ටේජතා සංඥාව මේ හැඩේ නම් ප්‍රතිදානය 180ක කලා වෙනසක් සිද්ධ වෙන්න ඕන. එහෙනම් මේ තියෙන පොදු විමෝචක අවස්ථාවේදී වෝල්ටේජතාලාභය RC බෙදීම RE ඍණාගයට සමානයි. හරි. එහෙනම් මම හිතනවා ගොඩක් ගණන් අපි සාකච්ඡා කරා. ඊට අමතරව තමයි අපිට සාකච්ඡා කරන්න බැරි වෙච්ච ගණන් ටිකක් මම මේ වීඩියෝ දෙකේදී සාකච්ඡා කරේ. ඊට අමතරව මම ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක් දීලා දෙනවා. මෝටර් සම්බන්ධයෙන් ස්ට්‍රක්චර් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් ඒකට විවරණයකුත් මම ඉදිරියේදී වීඩියෝ එකක් විදිහට දානවා. එහෙනම් ඔය කටියට රිවිෂන් එකේ ළමයිට ඒක මැසේජ් එකක් විදිහට ලැබෙවි. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න.